ආයිබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂනය අභිබවා YouTube නාලිකා අතරේ ඉහළින්ම ආයිබෝවන් අද මම මේ සාකච්ඡාව කරනු ලබන්නේ රිජ්වේ ළමා රෝගයේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහත්මයා සමග. මෙතුමා බටහිර වෛද්‍යවරයෙකු වුවත් එතුමාට අපේ දේශීය වෛද්‍ය ක්‍රම විශේෂම සිංහල වෙදකම ගැන ලොකු හැඟීමක් සහ පහුගිය කාලය පුරා එතුමා මේ පිළිබඳව යම් අධ්‍යයනයන් කරලා තිනවා. ඒ අත්දැකීම් එක්ක එතුමා අද අපිත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වෙනවා. මම ඔබතුමාගෙන් මුලින්ම අහන්න කැමතියි. අද ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම වෙලාගෙන තියෙන මේ කොවිඩ් වසංගතය හමුවේ අපේ දේශීය විශේෂම ආයුර්වේදය සහ අපේ සිංහල වෙදකමේ ඒකට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙන්නේ කොහොමද? ඇතරම මේ වෛරස් ආසාදනය අපි දන්නවා මේ විදිහටම ශ්‍රී ලංකාවෙත් ලෝකයේම පාලනයකින් තොරව විශාල වශයෙන් පැතිරෙනවා. එතනදී දේශීය වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් අපේ පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මේ වෛරසයේ ජය ගැනීම සඳහා මුහුණ දීමට කවර ආකාරයකින් දායක වෙනවද කියන එක අපි රෝගීන් සම්බන්ධයෙන් ඖෂධ ප්‍රතිකාර සම්බන්ධයෙන් යම් යම් අධ්‍යයනයන් කරලා අපිට ලැබුණ අත්දැකීම් සම්භාරයක් තියෙනවා. අපි දන්න කාරණයක් තමයි මේ වෛරසය සාමාන්‍ය වෛරස් වලට වඩා වෙනස්. අපි මෙතෙක් දැකලා තියෙනවා විවිධ වෛරස් සහ බැක්ටීරියා ආසාදන ඖෂධ මගින් ඒ වගේම එන්නත් කිරීම මගින් පාලනය කරපු අවස්ථා. විශේෂයෙන්ම දරුවන්ට කුඩා කාලේ පටන්ම දෙන මේ එන්නත් වලින් සමහර වෛරස් ආසාදන ලෝකෙම තුරන් කරලා තියෙනවා. වසූරිය වගේ ආසාදන. නමුත් කොරෝනා වෛරසය ඊට වඩා වෙනස්. කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් වෙනස් වීම වලට විවිධ ප්‍රභේදවලට වෙනස් ජාන විකෘතිතාවලට ලක්වන වෛරසයක්. පසුගිය අවුරුද්දක් සහ මාස 10ක් වගේ කාලය ඇතුළත ඉතා විශාල සංඛ්‍යාවක් අලුතෙන් ප්‍රභේද බිහි වුණා. ඒතකොට ඒ පසුබිම මත මේ වෛරසය මර්ධනය කිරීමට එහෙම නැත්නම් පාලනය කිරීමට අපි ගන්න ක්‍රියාමාර්ග වෙනස් විය යුතුයි. සම්ප්‍රදායිකව ගත්ත ක්‍රියාමාර්ග අසාර්ථක වීමේ ප්‍රවණතාවයක් අපි දැකලා තියෙනවා. එතනදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි දකින වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයකට වඩා වෙනස් වූ මේ වෛරසය ආසාදනය පාලනය කිරීමට වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් වෙනත් විකල්ප ප්‍රතිකාර හෝ සත්කාර විදි තියෙනවද කියන දේ පිළිබඳව යම්කිසි විදියක ලෝකේ දිහා නැවත වාරයක් හැරිලා බලන්න සිද්ධ වෙන්නේ. එතනදී අපි දැක්කා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙත් ඒ වගේම චීනය ඇතුළු අග්නිදිග ආසියාතික රටවලත් තියෙන ඒ සම්ප්‍රදායික ඖෂධීය ප්‍රතිකාර විදි සත්කාර විදි සහ ඖෂධවල යම්කිසි සාර්ථකත්වයක් අපි දැක්කා. ඒ කියන්නේ රෝගීන් මේ සත්කාර විදි භාවිතා කරලා සාර්ථක වුණ අවස්ථා. ඒ වගේම රටවල් විදියටත් මේ කොරෝනා ආසාදනයේ ජයගත් අවස්ථා අපි දැක්කා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අපි දන්නවා වසර දහස් ගාණක් සිට පැවතෙන අපේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අපේ ජීවන රටාවක් තියෙනවා. ඒතකොට මේ ජීවන රටාවටත් මේ වෛරසය මර්ධනය කිරීමට යම්කිසි විශාල දායකත්වයක් දෙන්න පුළුවන් කියන කාරණේ අපිට වැටහිලා තිබුණේ. ඒ වගේම මෙතන අනිත් වැදගත්ම කාරණේ මේක ප්‍රතිශක්තිය සම්බන්ධ ගැටලුවක්. මේ වෛරස් ආසාදනය වැළඳෙන්නේ ප්‍රතිශක්තිය හීන වුණාම. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය හීන වෙන ඖෂධ ගන්න. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය හීන වෙන රෝගාබාධ වලට ලක් වුණ අයට. නිරෝගී අයට ඉන්න වෙන හානිය අවමයි. සමහර විට රෝග ලක්ෂණ පවා නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා වෙනස් වෙන වෛරසයක් සම්ප්‍රදායිකව භාවිතා කරන වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් එන්නත් හෝ වෙනත් ඖෂධ භාවිතා කරලා මර්ධනය කරන්න පාලනය කරන්න බැරි මේ වෛරසයට එකම එහෙම නැත්නම් වඩා තාර්කික විසඳුම ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි. ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රම ආහාර පාන රටාව එහෙම නැත්නම් වෙනත් විහරණ ක්‍රම භාවිතා කිරීම තමයි වඩාත්ම සුදුසු ක්‍රමය කියන එක මූලධර්මයක් විදියටත් අපිට ඕනම කෙනෙක්ට පිළිගන්න පුළුවන්. ඒ නිසා ඒ දැනුම් සම්භාරය අපි හොයාගෙන යාමේදී අපිට පැහැදිලිවම දැක්කා අපේ පාරම්පරික ජීවන රටාව තුළ මේ සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ අතීත ජනතාව මේ වගේ වසංගත රෝගවලදී මුහුණ දුන්න ආකාරය. ඒ සඳහා භාවිතා කළ ආහාර පාන රටාව. යම් යම් ඖෂධීය ක්‍රම, ඒ වගේම සත්කාර ක්‍රම, ඊළඟට විහරණ රටාවන්. ඒ වගේම විශේෂයෙන් අපි අමතක කරන්න හොඳ නැහැ ආධ්‍යාත්මික පැත්ත, ආධ්‍යාත්මික ජීවන රටාව සහ මානසික සමබරභාවය, ඒ වගේම ආතතියෙන් තොරව ගත කළ ජීවන රටාව. මේ කොරෝනා ආසාදනයේදී ප්‍රතිශක්තිය දුර්වල වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ මානසිකව ඇතිවන ආකූල ව්‍යාකූල භාවය. ඒ නිසා අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් ශරීරය තුළ මොන විදිහේ වෙනස්කම් සිද්ධ වෙනවද කියලා මානසික ආතතිය ලක්වන පුද්ගලයෙක්ගේ. ඉතින් ඒ ජීවන රටාව තුළ අපි දැක්කා මේ වෛරසය මර්ධනය කිරීමේ සියලුම සාධකයන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහ කරේ
ගිය අවුරුදු මැයි මාසේ ඉඳලම පුළුවන් තරම් මේ දැනට භාවිතා වන බටහිර වෛද්‍ය සත්කාර ක්‍රම සහ ඒ දැනුම් පද්ධතියට දේශීය දැනුම් පද්ධතියත් එකතු කරලා පරිම රෝගී සත්කාර සේවාවක් ඇති කරන්න. ඉතින් ඒ උත්සාහය තමයි අපි නිරත වෙලා ඉන්නේ. යම් අපි සාර්ථක වුණ අවස්ථාවක් තියෙනවා. අපිට ඒ ගැන ඉදිරියේදී කතා කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ සත්කාර ක්‍රමයේ දිවයින පුරා ඉන්න සියලුම ජනතාවට ඒ වගේම රෝහල් වල බටහිරෝ වේවා ආයුර්වේද වේවා ක්‍රියාත්මක කරලා ජනතාව බේරා ගන්න තමයි අපේ බලාපොරොත්තුව. දැන් ඔබතුමා සහන් කළා ඔබතුමා ඇත්තම මුල් කාලේම වගේ ජනාධිපතිතුමාට පෞද්ගලිකවත් මාධ්‍යයට පොදුවේ ප්‍රකාශ කළා දේශීය වෛද්‍ය ක්‍රමත් එහෙම නැත්නම් අපේ සිංහල හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමත් බටහිර වෛද්‍ය ක්‍රමත් අනුකලිතව පාවිච්චි කරන්නයි කියලා. දැන් මේකට හොඳම උදාහරණය තමයි චීනය. මමත් නිතරම දන්නවා උදාකාරවම දන්නවා චීනයේ ඒගොල්ලන්ගේ වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයේ තුලම මාෝ සේතුන් නායකතුමාගේ කාලේ ඉඳලම දේශීය වෛද්‍ය චීන වෛද්‍ය ක්‍රමය පාවිච්චි වෙනවා. එහෙත් මේ වගේ ඒ අහලා තියෙනවා මේ අපි බටහිර වෛද්‍ය ක්‍රමය ඇතුළට මේවා සාකච්ඡා කරන්න නැතුව ඉමු නේද කියලා. එතුමා කියලා තියෙන්නේ ඒක කීයටවත් කරන්න එපා. අවුරුදු 5000 ගණනකට එහා අතීතයක් තියෙන චීනයට ඒ මිනිස්සු ඒ කාලාන්තරයක් තිස්සේ මොකද මේ විද්‍යාව දියුණු වෙන්නේ 17 වන සතවර්ෂයේ ඉඳලා ඇත්තටම බටහිර විද්‍යාව මේ ක්‍රිස්තු පූර්ව අවුරුදු 5000කටත් කලින් ඉඳලා චීන මිනිස්සු සුවපත් කළේ ඒ චීන වෛද්‍ය ක්‍රම. ඒක නිසා අනිවාර්යයෙන්ම චීන වෙදකම මේ විෂයමාලාවට ඇතුළත් කරයි කියලා එතුමා කියලා තියෙනවා. අපේ අවාසනාව අපේ ඒක නැතිකම තමයි. ඒ නැතිකම නිසාම අපේ හුඟක් වෛද්‍යවරු විතර නෙමෙයි බටහිර අධ්‍යාපනය ලැබෙන්නේ මේ අධ්‍යාපනයෙන් අවිලා තියන අය කියන්නේ මේවා මිත්‍යාවන් කියලා. ඉතින් ඔබතුමාට උදාහරණ ටිකක් දෙන්න පුළුවන්ද අපේ අවට මේ රටවල් කීපයක ඒ වගේ මේ ආසියාතික රටවල් කීපයක මේ මෙහෙම අනුකලිතව පාවිච්චි වෙන අවස්ථා? ඔව් ඇත්තටම ගත්තොත් එහෙම ඔබ සඳහන් කළ විදිහටම පාරම්පරිකව අවුරුදු දහස් ගාණක් තිස්සේ රෝගීන් සුවපත් කරලා තියෙනවා. ඒ වෙනම දැනුම් පද්ධතියක්. ඒතර මේ දැනුම් පද්ධතිය භාවිතා කරපු රටවල් අග්නිදික ආසියාවේ තියෙනවා. මේ කොරෝනා ආසාදනයේදී චීනය, කාම්බෝජිය, වියට්නාමය, තායිවානය, තායිලන්තය වගේ රටවල්. ඒතකොට ඒ රටවල අපි පොඩ්ඩක් හොයලා බැලුවාම චීනයේ 80%ක් විතර භාවිතා කරලා තියෙන්නේ පාරම්පරික ඒගොල්ලන්ගේ කියනවා ශාකමය එහෙම නැත්නම් හර්බල් ට්‍රීට්මන්ට් සහ අනිකුත් දුමැල්ලීම ඇතුළු සත්කාර විදි. කාම්බෝජයේ වියට්නාමයේ ගත්තත් ඒ රෝහල් වල බටහිර වෛද්‍යවරු වගේම දේශීය ඒගේ පාරම්පරික වෛද්‍යවරුත් ඉන්නවා. එතකොට රෝගියාට නිදහසක් තියෙනවා තමන්ගේ අභිමතය පරිදි කැමති වෛද්‍ය ක්‍රමයක් තෝරගන්න. අනිත් පැත්තෙන් රෝගිය යම්කිසි සංකුලතාවයක් ඇති වුණොත් ඒ භාවිතා කරන වෛද්‍ය ක්‍රමෙන් අනිත් වෛද්‍ය ක්‍රමයෙන් අවශ්‍ය වන දැනුම් සම්භාරය තාක්ෂණය ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඒ රටවල් ඒ සාර්ථකත්වය ළඟා කරගෙන තියෙනවා. අත් වශයෙන්ම චීනයේ 960 ඉඳලා ඒ චීනය බිහුණු කාලේ ඉඳලම ඒ සත්කාර විදි ඒ විදිහටම අපි ඒකට කියන්නේ ඉන්ටිග්‍රේටඩ් එහෙම නැත්නම් අනුකලිතව මේ බටහිර පද්ධතිය සහ දේශීය පද්ධතිය එකතු කරලා ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලධර්මයක් විදිහටත් පිළිගෙන තියෙනවා. 2003 ඒ සම්බන්ධයෙන් බැංකොක් නුවර පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදික ආසියාතික සම්මේලනයේදී ඒ සම්බන්ධ මාර්ගෝපදේශයන් නිකුත් කරා. ඊට පස්සේ 2008 බීජිං නුවර පැවති බීජිං සම්මේලනයේදී ඒ සම්බන්ධයෙන් විශේෂම මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කරා. ඉතින් ඉතා පැහැදිලිවම මේ කොරෝනා ආසාදනයට පෙර පටන්ම බෝවන රෝග පමණක් නෙමෙයි බෝ නොවන රෝග සඳහාත් මේ විදියට එකතු කරගත්ත සම්ප්‍රදායික සහ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ගත හැකි දේ උකහාගත්ත වෛද්‍ය ක්‍රමය තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ ක්‍රමය අනිත් පැත්තෙන් ගත්තත් අපේ රටට ගත්තොත් එහෙම අපේ රටේ විවිධ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් උත්සාහ දැරුවත් අපිට තවම නොහැකි වෙලා තියෙනවා. අපි අපේ රටේ මිනිසුන්ගේ ජීවන ආයු කාලය ගැන බැලුවත් අපේ රටේ ලිඛිතව සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා විදේශීය ආක්‍රමණ සමයේදී ලන්දේසි සහ ඉංග්‍රීසි කාලයේදී මේ සිරකරුවෙක් වෙලා හිටිය රොබර්ට් නොක්ස් ඒ ජන ජීවිතය ඇසුරෙන් ලියපු පොත්වල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා අපේ ආයු කාලය අවුරුදු 100කට එහා අනිවාර්යයෙන්ම 120ක් වගේ තමයි කියලා අපේ මිනිසුන්ගේ ආයු කාලය. ඒ වගේම ඔහු තා පැහැදිලිව කියලා තියෙනවා යම් යම් ජීවන රටාවල්. ඒ කියන්නේ අපේ අය මස් මාංශ අනුභවය පිළිකිව් කරනවා. මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය පිළිකිව් කරනවා. සහ තවත් ජීවන රටාවල් පිළිබඳව අපේ පාරම්පරික ජීවන රටාවල් පිළිබඳව ඔහු ඉතා පැහැදිලි විස්තරයක් දක්වලා තියෙනවා. විදේශීය ආක්‍රමණය ආවට පස්සේ අපිට හුරු පුරුදු කරපු මත්පැන් ඇතුළු මාංශ අනුභවය ඇතුළු මේ ක්‍රම නිසාත් පසුකාලීනව කිරිපිටි පිටරටින් ගෙනන ආපු සංස්කෘතිය. ඊළඟට කෘත්‍රිම ආහාර, වසවිස සහිත ආහාර. අනිත් පැත්තෙන් රසායනික පෝර, කෘමිනාශක, වල්නාශක. මේවා නිසා මේ බලපෑම නිසා තමයි අපේ ආයු කාලය පිරිහිලා තියෙන්නේ. එතකොට අපි ඉතා පැහැදිලිව දන්නවා අපේ පාරම්පරික ජීවන රටාවෙන් අපි ඈත් වීමත් ඒ වගේම අධ්‍යාත්මික පැත්ත
මානසික සුවතාවේ සමබරතාව වෙන ජීවන රටාවේ නැත්වීමත් නිසා තමයි අපිට මේ තත්ත්වය ළඟා කරලා තියෙන්නේ. එතකොට මේ කොරෝනා උදරයෙන් ගැලවීම සඳහාත් ඒ විකල්පය අපි මේ රටාවට යෑම. අනිත් පැත්තෙන් බෝ නොවන රෝගවලින් විශේෂයෙන්ම දියවැඩියාව, පිළිකා, හෘද රෝග වගේ රෝගවලින්, රුධිර පීඩනය වගේ රෝගවලින් තමයි දැන් වැඩියෙන්ම මරණ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ 83ක් විතර මරණ සිද්ධ වෙන්නේ මේ බෝ නොවන රෝගවලින්. අතීතයේදී නම් ආසාදන වලින් තමයි මේ ගියේ. නමුත් දැන් බෝ නොවන රෝග වලින් තමයි මේ යන්නේ. ඒතකොට මේ බෝ නොවන රෝග තියෙන අයට කොරෝනා වැළඳුනොත් සංකුලතා හැදිලා මේ යන අවස්ථා වැඩි. ඒක අපි දැක්කා සාක්ෂි සහිතව. බෝ නොවන රෝග වලට හේතුවත් මේ ජීවන රටාවෙන් වෙනස් වීම තමයි. ඒක නිසා අපේ පාරම්පරික ජීවන රටාව තුළ මේ සම්බන්ධයෙන් සියලුම දැනුම් සම්භාරයත් ඒ සම්බන්ධ ඒ අවශ්‍ය ප්‍රතිකාර විදිත් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට යෑම තමයි අපි අත් වශයෙන්ම කළ යුත්තේ. වෛද්‍යතුමනි දැන් ඔබතුමා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා ඔබතුමා වැත්තෙම නිතරම ඔබතුමා ප්‍රතිකාර කරන්නේ කුඩා දරුවන්ට. ඒ නිසා ඔබතුමා දැන් පැහැදිලිවම දන්නවා අද වෙනකොට වර්තමානයේදී මේ දරුවන් අතර දියවැඩියාව වැනි රෝග බහුල වීම. ඉතින් මේ සම්බන්ධයෙන් මේකට හේතුකාරක වන ඔබතුමා කිව්ව අපේ වැරදි ජීවන රටාව බලපාන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරනවනේ. ඔව් ඇත්තටම අපි දැක්ක පසුගිය දශක ගණනාවක් තිස්සේ මේ ජීවන රටාවේ වෙනස් වීම නිසා අපේ දරුවන් කෘත්‍රිම ආහාර පාන රටාවකට විශේෂයෙන්ම මස් මාංශ අනුභවයට ඊළඟට මේවට භාවිතා කරන විවිධ රසායනික ද්‍රව්‍යයන් වර්ණකාරක එහෙම නැත්නම් කල් තබා ගැනීමට භාවිතා කරන රසායනිකයන් මේවත් නිසා ඒ වගේම පාන් පිටි සහිත ආහාර රටාවට අපි කියන ෆාස්ට් ෆුඩ්ස් කියලා ඒ වගේ ආහාර පාන රටාවකට යොමු වීම නිසා අපි පැහැදිලිව දකිනවා දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, ඒ වගේම දරුවන් අතර ස්ථූලතාවය, සමහර වෙලාවට රුධිර පීඩනය වගේ රෝග දැන් වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් දකිනවා. ඒ වගේම දරුවන් අතර තියෙන මේ මානසික ආතතියත් මීට බලපාලා තියෙනවා. ඒතකොට මේ ආහාර පාන රටාව අපිට දිගින් දිගටම ගියොත් එහෙම සමහර විට දැන්ට තියෙන ප්‍රවණතාවය මීටත් වඩා දරුණු තත්වයට ගිහිල්ලා වයස අවුරුදු 10-15 වෙනකොට මේ රෝග වලට දැනටත් රෝගීන් සෑහෙන ප්‍රමාණයක් අපි දකිනවා සායනවල ළමා රෝහලේ. ඉතින් මේ ක්‍රමය වහාම වෙනස් කළ යුතුයි. එතනදී අපිට මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය වන දැනුම් සම්භාරය අපේ පාරම්පරික ආහාර පාන රටාව තුළ තියෙනවා. ඒ වගේම කොරෝනා ආසාදනය ගත්තත් දරුවන්ට රෝග ලක්ෂණ වලට ලක්වීමේ ඉඩකඩ හුඟක් අඩුයි. විශේෂයෙන්ම දරුවන්ට හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා. නමුත් මේ ප්‍රතිශක්තිය නැති වෙන්නෙම අපේ ආහාර පාන විහරණ රටාව නිසා. ඒ විශේෂයෙන්ම ওই මස් මාංශ අනුභවය, ඒ වගේම කෘත්‍රිම ආහාර අනුභවය, ඒ වගේ නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා කියන එක ඇමරිකාවේ පවා විශේෂඥයින් කරපු වාර්තාවල සමීක්ෂණවලදී එළි වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ රටාවෙන් මුදාගෙන දරුවන්ට මේ නිවැරදි ජීවන රටාවට අපි යොමු කළේ නැත්නම් මේ තත්ත්වය ඉදිරියේදීත් බරපතල වෙන්න පුළුවන්. බෝ වන රෝගත් වැඩි වෙනවා වගේම බෝ වන විස බීජ ආසාදන වගේම බෝ නොවන රෝගත් වැඩි වෙලා ආයු කාලේ පිරිහීමක් ඉදිරියේදී සිද්ධ වෙන්න උගක් දරුණු තත්ත්වයකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අපි ඊට වඩා අවධානය යොමු කරන්න ඕනේ. දැන් මට මං අහලා තිනවා ඇත්තම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු ජනමාධ්‍යයට ඇවිල්ලා කියනවා. හැබැයි මේ ජනමාධ්‍යයට ඇවිල්ලා කියන්නේ බොහෝ විට මේ ඒවා විකාශනය වෙන කාලය මිනිස්සු වැඩි වෙලාවක් අහන වෙලාවල් නෙමෙයි. උදේ 9ට පස්සේ මිනිස්සු රැකියා ස්ථානවල ඉන්නේ. නමුත් අර අපි කියන්නේ ප්‍රධාන වෙලාවල් වල මේවා කතා කරන්නේ නැහැ. ඒ කාලය තුල මම අහලා තිනවා, දැන් දැකලා තිනවා ළමා රෝග විශේෂඥවරු කියනවා නෝ දැන් උදේ පාන්දර අපිට මේ බෙඩ් ටී එක නැතුව බෑ කියනෝනේ. ඉතින් ඒක ඇත්තෙන්ම අපේ ක්‍රමයේ අනුව ආයුර්වේදයට අනුවත් සිංහල වෙදකම අනුවත් ඉතාම නරක පුරුද්දක්. අපි වතුර වීදුරක් බොන එක තමයි හොඳම දේ කියලා කියන්නේ. නමුත් ඊළඟට ඔබතුමා කිව්වා වගේ පිටි ආහාර අපි දෙමාපියෝ දෙන්නම වැඩට යනවා රැකියාව කරන අවස්ථාවල වෙන්නේ උදේට ගෙදර යන්නේ නැහැ. ඒ වෙනුවට ළමයින්ට අර බේකරි කෑම මොනවා හරි දෙයක් ලබලා දෙලා කෑම පෙට්ටියට දාලා දීලවනවා. දැන් මේකත් එක්ක බැලුවොත් අපේ පැරණි ක්‍රමයට ගියොත් ඊට අවුරුදු දශක දෙක තුනකට කලින් දැන් මට මතකයි අපි කුඩා කාලේ අපිට ගෙවල් වල හදලා දුන්නේ මේ හීන ටිහාලේ කැඳ ඒ වගේ දේවල්. ඒක සංසන්දනය කරලා ගත්තොත් අපේ එදා ජීවන රටාවේ අපි අනුභව කරපු අය අද එක්ක ඔව් ඇත්තටම දැන් සම්පූර්ණයෙන්ම ඔබ සඳහන් කළ ආකාරයට කිරිපිටි වලට හුරු වෙලා තියෙනවා. මොකද ඒ වගේම වැරදි මතයක් හදලා තියෙනවා කැඳ බොන අය දුර්වලයි කියලා. අර දුර්වල කෙනෙක් ගැන කියන්නේ කැඳ බොනවද කියලානේ අහන්නේ ඒ වගේ. නමුත් ඒක සම්පූර්ණ වැරදි ආකල්පයක්. අපි මේ ගැන හොයලා බැලුවාම කැඳවල විශේෂයෙන්ම ලුණු කැඳ, වැඩිහාල් කැඳ මේ වගේ කැඳවල ප්‍රෝටීන් ඇතුළු සියලුම පෝෂණ සංඝටක තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඊට ආදේශකයක් විදිහට දැන් හුරු පුරුදු වෙලා තියෙන කිරිපිටිවල විශේෂයෙන්ම ආනයනය කරන කිරිපිටිවල සැබෑ
කිරි සංඝටක නැහැ. හැබැයි කිරි සංඝටක වෙනුවට වෙනත් මේද සංඝටක ඉවත් කරලා පාම් ඔයිල් වගේ දේවල් දාලා ඒ වගේ විවිධ රසායනික සංඝටක වල එකතුවක් තමයි හුඟක් වෙලාවට කිරි පිටි කියලා ලැබෙන්නේ. ඒ වගේම විවිධ රසයන් එන දේවල් අඩංගු කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඇබ්බැහිවීමක් සිද්ධ වෙලා තියෙනවා. එය කායික විදියටත් මානසික විදියටත් මේ ඇබ්බැහිවීම සිදු කරලා තියෙනවා. ඒක නැතිවම බැරි සංඝටකයක් බවට පත් කරලා තියෙනවා. නමුත් පෝෂණීය පැත්තෙන් ගත්තත් අනිත් පැත්තෙන් ආහාරමය වටිනාකම පෝෂණ වටිනාකම වගේම මේන් වෙන හානිය ගත්තත් ඊටාම අවදානම් සහගත තත්ත්වයක තමයි මේ කිරිපිටි දීම තියෙන්නේ. නමුත් ඊට ආදේශකයක් විදියට අපේ පාරම්පරික ජීවන රටාව තුළ තිබුණේ උදේට කැඳ වීදුරුවක්. ඒතර මේ කැඳ වීදුරුවක් තුල සියලුම පෝෂණ සංඝටක අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ කොරෝනා ආසාදනයේ කාලේ ඉතා පැහැදිලිවම සඳහන් කරන්නේ අපේ පාරම්පරික වෛද්‍යවරු සහ ඒ දැනුම් සම්භාරය තුල බැඳි හාල් කැඳ වගේ දෙයක් තමයි වඩා සුදුසු කැඳ වීදුරුවක්. ඒ වගේම අපේ පාරම්පරික සහල් වලින් හදපු කැඳ වර්ග. ඒ වගේම අපේ දැනුම් සම්භාරය තුල ඉතා පැහැදිලිව අඳුනගත්ත සීත ආහාර විෂ්ණමය ආහාර වශයෙන් එළවලු පළතුරු සහ ඒ ආහාර පාන රටාවක් තියෙනවා. ඒ දැනුම් සම්භාරය අපේ ගම්වල ඒ වගේම වැඩිහිටියෝ දන්නවා. එතකොට කොළ කැඳ ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ මේ කොළ කැඳ ඉතා ඉහළ පෝෂණීය ගුණයෙන් යුක්ත වුණත් ඒ සීතමය ආහාරයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ නිසා මේ වගේ කාලයක විශේෂයෙන්ම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තියෙනකොට වඩාත් සුදුසු නෑ. ඒ වගේම නිරෝගී කෙනෙක්ට ගැටලුවක් නෑ. නමුත් සෙම කැස්ස සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත මේ වගේ ආසාදන කාලයේදී සුදුසු නෑ. කැඳ විදියට ගත්තොත් අර මා කලින් සඳහන් කළ බැඳිහාල් කැඳ තමයි වඩා සුදුසු. දේශීය සහල් වලින් හදපු කැඳ වඩා සුදුසුයි. අනිත් පැත්තෙන් ආහාර පාන ගත්තත් සීතමය ගුණේ තියෙන ආහාර වලින් වැළකීලා ඒ වගේම නිතරම උණුසුම් ජලය පානය කරන්න ඒ වගේ ක්‍රමවේදයකට යොමු වුණොත් මේ කොරෝනා ආසාදනයේ වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට ඒක දරුවන්ට ලේසියෙන්ම පුහුණු කරන්න පුළුවන්. අන්න ඒක වැදගත් දෙයක්. මම ඒක නැවතවරක් ප්‍රචාරණය කරන්න කැමතියි. ඇත්තම ළමයි පුරුදු වෙලා තියෙනවා දැන් සීත වතුරත් බොන්නේ සීත කළ වතුර. ඉතාම නරකයි මේ කාලේ අපි කියන්නේ නිතරම උණු වතුර පානය කරන්න කියලා. මොකද මේ උගුර හරහා තමයි මේ ඉස්සෙල්ලාම ආසාදනය යන්නේ පෙනාලු වලට. ඒ නිසා උණු වතුර පානය කිරීම අනිත් එක ඔබතුමා කිව්වා තවත් වැදගත් දෙයක්. කොළ කැඳ මේ දවස්වල විශේෂයෙන්ම මේ ඔය සෙම්ප්‍රදිස්ස තත්ත්වයේ තියෙනවා නම් මේ කොවිඩ් වලට හොඳ නැහැ. මොකද ඒක සීතයි. කොළ කැඳ හදනකොට අපි කිරි දානවා. කිරි පොල් කිරි වලින් ඒ සෙම වඩන ගතිය තියෙනවා. ඒ නිසා අපි ඇත්තම අපේ පැරණියෝ දැනන් හිටියා මේ වෛරස් රෝග තියෙන කාලෙට ඒ කොළ කැඳ නොදී ඉන්න. ඒ නිසා කැඳ කියලා මෙතු ඔබතුමා කිව්වෙත් අර බැදි හාල් කැඳ ලුණු කැඳ වගේ දේවල් ඒ විතරක් නෙමෙයි මට සිංහල වෙරව හතුරු කියලා තියෙනවා. ඒව වලින් අර මේ කොවිඩ් නිසා අර ආහාර රුචි අඩු වෙලා යනවනේ. ඒ රුචිය පවා ඇති වෙනවා. ඒ විතරනේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමති අපේ සම්ප්‍රදායික අදරත් ආහාර රටාවේ තියෙනවා මේ 3-5. ඔව්. මේ 3-5 සහ මේ අපේ ප්‍රතිශක්තියට බලපාන ඇන්ටි ඔක්සිඩන්ට්ස් අතර සම්බන්ධයක් තියෙනවා නේද? ඔය ඇත්තටම දැන් මේ 3-5 වලට භාවිතා කරන හුඟක් දේවල් ඔය සුදු ලුණු වගේ දේවල් වල ඇන්ටි ඔක්සිඩන්ට් කියන ඒ සංඝටක අඩංගුයි. ඒතකොට ඇත්තට මේ ඇන්ටි ඔක්සිඩන්ට් වලින් වෙන්නේ ශරීරය තුළ ඒ රසායනික ප්‍රතික්‍රියාවන් නිසා හෘද රෝග යම් රෝග වලට ආබාධයට ලක්වීම ඉඩකඩ අඩු කරනවා. ඒ කියන්නේ ඒ විස බීජ වලට ප්‍රවණතාවය රෝග වැළැක්වීම සම්බන්ධ ගුණයක් තියෙනවා. ඒ වගේම ඒව භාවිතා කිරීම අපේ පාරම්පරිකව නිතරම අපේ ඉවීම් ආහාර පාන සකස්කීමේ රටාවේදී භාවිතා වෙලා තියෙනවා. ඒ භාවිතය නිසාම හුඟක් වෙලාවට අපේ ජනතාව තුළ ඉහළ ප්‍රතිශක්තියක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි අනාදිමත් කාලයක සිට ආපු මේ වසංගත ඉතා සාර්ථකව මර්ධනය කරගන්න පාරම්පරික ජීවන රටාව තුලින්ම මර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දරුවන් සම්බන්ධයෙන් ගත්තොත් මා කලින් සඳහන් කළ විදිහටම සුදුසු නැති ආහාර පාන කීපයක් තියෙනවා. අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු එකක් තමයි අධික සීනි සහිත පාන වර්ග. විශේෂයෙන්ම පැණි බීම වර්ග. ඒ වගේම අධික මේදේ සහිත තෙල් සහිත ආහාර වර්ග. ඒ වගේම මස් මාංශ භාවිතය. පුළුවන් තරම් මස් මාළු භාවිතය අඩු වෙන තරමටම හොඳයි. මම කලිනුත් සඳහන් කළ විදිහට ප්‍රතිශක්තිය අඩුවීමේ සහ ඒවැය තියෙන යම්කිසි විෂ ඇත්ත වශයෙන්ම මේ මස් මාංශ වල ඉතා විෂ රසායනික සංඝටකයන් හුඟක් අඩංගු වෙලා තියෙනවා. ඒක හෝමෝන වෙන්න පුළුවන්. ඒ සතුන් වර්ධනය වීම සඳහා යොදපු සංඝටක වෙන්න පුළුවන්. ප්‍රතිජීවක වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාර වලින්. ඒක නිසා ඒවෙන් පුළුවන් තරම් වැළැක්වීමත් මේ කාල සීමාවෙදී පුළුවන් නම් ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් අපිට ඊටාම ඉහළ ප්‍රතිශක්තියක් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම බොහෝ නොවන රෝග වලින් විශේෂයෙන්ම අධික කොලෙස්ටරෝල්, ස්ථූලතාවය, හෘද රෝග, දියවැඩියාව මේ රෝග වලින් ආරක්ෂාව සැපේනවා. ඉතින් ඒ ගැනත් විශේෂයෙන් මේ කාලේදී අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඔබතුමාලා ඉතින් තවත් වැදගත් දෙයක් කියුණා.
දැන් මේ අපි සත්ව ආහාර ගන්න ගියාම මස් කුකුල් මස් හරි හරක් මස් හරි කන්න ගියාම ඒ සත්තුන්ට දැන් නම් මේ කාලේ දැන් ඉස්සර නම් ගම් කුකුල්ලු බිත්තර කෑවත් ගමේ ඔය මේ පණුව හොවලා කන ටිකිලියන්ගේ බිත්තර තමයි කෑවේ. මොකද අද එහෙම නෙමෙයි. අද කුකුල් පැටවු මාස 6න් ඔන්නම කෙටි කාලයකින් ඇති කරලා හෝමෝන දීලා ඒ සත්තුන්ට ඇතුළත් කරන හෝමෝනත් හරකුන්ටත් එහෙමයි. ඒ සත්තුන්ව හිර කරලා ඇවිදින්න දෙන්නේ නැහැ. කුටු කරලා තමයි ඒ සත්තුන්ව කරන්නේ. එතකොට මේ ඒ තත්ත්වය තුල මම අහලා තියෙනවා මෙන්න මේක ඇත්තටම මගේ දැනගන්න කැමතියි දැන් අද කාලේ ළමයින්ට කුකුල් මස් නැතුව බෑ වගේ. රූපවාහිනියේ දැන්වීම් වල කියනවා පරිප්පුව පවා කුකුල් මස් රස එන්න කියලා මොනවද කුඩු පැකට් එකක් දාන්න කියලා. මේ කුකුල් මස් පරිභෝජනයත් මේ හෝමෝන ගහලා තියෙන එකයි ගැහණු දරුවන් ඉක්මනින් වැඩි වියපත් වෙනවා. ඒක සම්බන්ධතාවක් තියෙනවද? ඔව් ඇත්තටම සම්බන්ධතාවයක් තියෙනවා. මොකද කලිනුත් සඳහන් කළ විදිහට විවිධ හෝමෝන වර්ග දෙනවා මේ සතුන් ඉක්මනට වර්ධනය වෙන්න. විශේෂයෙන්ම මාංශ පේශි වර්ධනය සඳහා. ඒ සතුන් මාංශ පේශි වර්ධනය කළා සමහරවිට මේ දින 45ක් වගේ කෙටි කාලයකින් තමයි හොඳටම වර්ධනය වුණාට පස්සේ මේ මරණයටපත් කරලා ඒ එතනදී භාවිතා කරන රසායනික සංඝටක නිසා විශේෂයෙන්ම ඊස්ට්‍රජන් වගේ හෝමෝන අඩංගු සංඝටක භාවිතා වෙනවා ඇති. ඒ නිසා තමයි ඔය කියන தත්ත්වය ඉක්මනින් වැඩි වියටපත් වීම වගේ සිද්ධ වෙන්නේ. එතකොට ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවලියට බාධා පැමිණිලා ඒක වඩා ඉක්මනින් සිද්ධ වෙනවා කියන්නේ ඒකේ ශරීරය තුළ අහිතකර ප්‍රතිඵල තමයි ඇති වෙන්නේ. ඒක නිසා මේ මස් මාංශ භාවිතය හුඟක්ම සුදුසු නෑ. අනිත් පැත්තෙන් භාවිතා වන විවිධ රසායනික සංඝටක නිසාත් සුදුසු නෑ. ඒ වගේම මේ තුල අඩංගු වෙන අධික මේද ප්‍රමාණය දැන් ප්‍රෝටීන් ගත්තත් ප්‍රෝටීන් සංඝටක අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙනුත් මේවා අඩංගු වෙනවා. නමුත් එතනදී කාරණේ වැදගත්ම කාරණේ තමයි අපේ ශාකමය ආහාරමය ජීවන රටාවකට ගියොත් එහෙම ප්‍රෝටීන එතනදී සමබර ආහාරයක් විදිහට විවිධ ආහාර කාණ්ඩ ගණනාවක්ම භාවිතා කරන නිසා ඒ ශාකමය ආහාරවල විවිධ ඇමයිනෝ අම්ල ප්‍රමාණ එක ප්‍රමාණ වලින් ලැබිලා සම විදිහට ශරීරයට අවශ්‍ය වෙන ප්‍රමාණය ලබා දෙනවා. නමුත් එක ආහාරයකින් ඊට අධික ඇමයිනෝ ඇසිඩ් සංඛ්‍යාවක් හෝ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා දෙන්නේ නැහැ සත්ව ආහාරවල වගේ. එය යම්කිසි විදිහකට ආරක්ෂාව සඳහා සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ඒ නිසාත් අපි පුළුවන් තරම් මේ කාලේදී මේ මාංශමය ආහාර පාන රටාවෙන් මිදිලා ශාකමය ආහාර පාන රටාවක් තමයි මේ කාලේදී අපි අනුමත කරන්නේ මේ ප්‍රතිශක්තිය වර්ධනය වීම වගේම බොහෝ නොවන රෝග වලිනුත් ආරක්ෂා වෙන්න. ඔබතුමා මේ කලින් කිව්ව දෙයක් මම නැවතත් අවධානයට ලක් කරන්න කැමතියි. ඒ තමයි ඔබතුමා කතා කළා මේ ආධ්‍යාත්මික මානය ගැන. මට මතකයි අපි දන්න කාලේ අපේ දෙමව්පියෝ අපේ ආච්චිලා විශේෂයෙන්ම මේ වසංගත රෝග අපි දෙයියන්ගේ ලෙඩ කියලා කිව්වා. ඒ තියෙන කාලෙට අපි බෝධි පූජා පැවැත්තුවා. පන්සලට ගිහිල්ලා ඒ වගේම ගෙදර පිරිත් කිව්වා. අන්න ඒ වගේ දැන් අද වෙනකොට අපි මේ පවුල් පිටින් ගිහිල්ලා පන්සල් යාම නැතුව ගිලා තියෙනවා. ඒ වගේම පවුල් පිටින් එකතු වෙලා බුදුන් නම දෙලා පිරිත් සජ්ජායනයේ නවතිලා තියෙනවා. ඒ වගේම තව වැදගත් දෙයක් මම ඒකම අහන්න කැමතියි. නිින්ද. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සෙගේ නිින්දේ හොඳම කාලය කියලා කියන්නේ අපේ ක්‍රමයට අනුව අපේ මේ ආසියාතිකයන්ගේ තියෙන දැනුමක් ඒ රෑ 10ත් පාන්දර 2ත් අතර කාලය තමයි කියලා හොඳම කාලය. අද ළමයි රෑ වෙනකන් ඉන්නවනේ. දැන් විශේෂයෙන් මේ ඔන්ලයින් ක්‍රමය තුල ළමයි මහ රෑ පන්ති පවත්වන ගුරුවරු, විශේෂයෙන්ම පෞද්ගලික ගුරුවරු. ඉතින් මේකත් එක්ක මේ නිින්ද සහ ආධ්‍යාත්මික පැත්ත ගැන මට විස්තර වැඩිපුර කියන්න. ඔව් ඇතරම විද්‍යාත්මකව ගත්තත් අපේ ශරීරය තුළ තියෙනවා අර බයොලොජිකල් රිදම් කියලා එකක් තියෙනවා. ඒ ජීව විද්‍යාත්මක රිද්මයක් තියෙනවා. එතකොට ඒ රාත්‍රී කාලයේ තියෙන ඒ රිද්මය තුළ අපි හරි විදියට විහරණය පවත්වනවා නම් ඒ නිින්ද අවශ්‍ය වෙන්නේ ඒ කාලයට. ඒ නිින්ද යම්කිසි ප්‍රමාණයකින් අඩු වීම විතරක් නෙමෙයි නිදා ගන්න කාලයත් දිනය තුල ඉතා වැදගත් වෙනවා. ඒකට අපි දවල්ට රාත්‍රියට නිදා නොගෙන දවල්ට නිදාගත්ත කියලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අපේ විහරණ රටාව තුල අපේ පාරම්පරික ජීවන රටාවේ එක ප්‍රධානම කොටසක් තමයි විහරණ රටාව. එතනදී නිින්ද, විවේකය, ස්නානය, ව්‍යායාම ඒ සියල්ල අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ ගෙදර වත්තේ මොනවද වගා කරන්න ඕනි කියලාත් සඳහන් වෙලා තියෙනවා. තමන්ගේ ගෙවත්ත පිළියෙල කරන ආකාරය. ඒ වගේම පාරම්පරිකව ගත යුතු ඖෂධ මොනවද සුළු සුළු රෝගවලට කියලාත් සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ සියල්ලම තමයි අපි පුළුවන් තරම් ඉහළට ඉස්මතු කරලා ගන්න උත්සාහ කරන්නේ. එතනදී නිින්ද වැදගත් වෙන්නේ. ඒ නිින්ද ශරීරය තුල දිනපතා කරන ඒ ක්‍රියාවන් නැවත ප්‍රතිස්ථාපනය කරලා ඊළඟ දිනට අවශ්‍ය වෙන පරිදි කායික සහ මානසික ශක්තිය ලබා දෙන්න තමයි ප්‍රමාණවත් නිින්ද අවශ්‍ය වෙන්නේ නියමිත කාල සීමාවෙදී. අවම වශයෙන් පැය 8ක්වත් අපි කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ තියෙන ජීවන රටාව තුල පැය 8ක් නොවුනත් පැය 6ක්වත් අවම වශයෙන් දරුවන්ට නම් ඊට වඩා වැඩි නිින්දක් අවශ්‍යයි. පැය 8ක් විතර නිින්දක් අවශ්‍ය වෙනවා. එතනදී එක දිගට මේ පැය 6 හෝ 8 ගත කරන්න ඕනේ.
දැන් සමහර වෙලාවට දරුවන් පුරුදු වෙලා ඉන්න පැය 2-3ක් නිදාගෙන ඊට පස්සේ යම් කිසි වැඩක නිරත වෙලා ඉතුරු පැය අර පැය 6 සම්පූර්ණ වෙන්න ඊට පස්සේ නිදා ගන්න. ඒක ඒ තරම් සුදුසු නෑ. මෙතනදී නිින්ද කිව්වහම මෙතන තියෙනවා ගැඹුරට නොගිය නිින්ද තියෙනවා. ඒ වගේම ඩීප් ස්ලීප් කියලා ගැඹුරු නිින්ද කියලා තියෙනවා. අපි ඒක නම් විශේෂ දෙකක් භාවිතා කරනවා. රැපිඩ් අයි මූව්මන්ට් සහ නොන් රැපිඩ් අයි මූව්මන්ට් කියලා. ඒ ශරීරය තුල තියෙන ඒ ජෛව විද්‍යාත්මක රිද්මය හරියට පවත්වා ගන්න මේ විද්‍යාත්මකව මේ දෙකම අවශ්‍ය වෙනවා. ඒක නිසා පැය 6ක් හෝ 8ක් එක දිගට නිින්ද තමයි වැදගත් වෙන්නේ. එතෙන්ට එන්න. ඒක නිරෝගීතාවයට ඉතා වැදගත්. අනිත් පැත්තෙන් අධ්‍යාත්මික පැත්තෙන් ගත්තත් මේ කොරෝනා ආසාදනයේදී අපි පැහැදිලිවම දැක්ක කාරණේ තමයි ප්‍රතිශක්තිය අඩුවීමට මානසිකව ඇතිවන ආකූල ව්‍යාකූල භාවය, එහෙම නැත්නම් කම්පනය, බිය, එහෙම නැත්නම් ආතතිය, අපි ස්ට්‍රෙස් කියන ඒ සාධකේ ඉතා වැදගත් වෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙනවා මේ විදියට මානසික සමබරතාවය නැති වුණොත්. ඒ නිසා මානසික සමබරතාවය තියාගන්න ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ සඳහා අධ්‍යාත්මිකව යම්කිසි වැඩපිළිවෙලක් පාසල් තුලත් නිවසේත් සමාජය තුලත් යම්කිසි විදියකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ පාරම්පරික දැනුම් පද්ධතිය තුල ඉතා පැහැදිලිවම තිබුණා. විශේෂයෙන්ම ආගම ධර්මයේ පන්සල මුල් කරගත්ත සමාජයක් අපිට තිබුණේ. ඒ තුල මේ ආතතිය වැඩි වෙන අවස්ථාවලට මුහුණ දෙන්න ආකාරයේ ආතතිය අඩු කරගන්න ක්‍රම, මානසික සමබරතාවය ඇති කරන ක්‍රම, භාවනා ක්‍රම, බෝධි පූජා ක්‍රම, ඒ වගේ දේවල් තිබුණා. ඉතින් ඒව නැවත ඒ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා අපි සම්පූර්ණයෙන්ම යම්කිසි ඖෂධයක් හෝ එන්නතක් ගැන විශ්වාසය තිබීම මං හිතන්නේ ඒ තරම් සුදුසු නෑ. ඒක හොඳ විකල්පයකුත් නෙමෙයි. දැන් අපි දැක්ක අපේ පාරම්පරික ජීවන රටාව තුළ අනිත් මේ වෛරසයට මුහුණ දෙන්න ආකාර කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම දැන් උගුරෙන් මේ වෛරසයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයක්. එතකොට වෛරසයේ ශරීරගත වෙන්නේ නහයෙන්, උගුරෙන්, පෙනහළු වල ගර්ත වලින්, ඒ වගේම ඇසේ ශ්ලේෂ්මල පටල වලින්. එතකොට මේ ස්ථාන හැම එකකින්ම වෛරසයේ ශරීරයට ඇතුල් වෙලා නැවත වර්ධනය වෙලා රෝගය ඇති කිරීම වැළැක්වීම සඳහා විවිධ සත්කාර ක්‍රම තියෙනවා. දැන් අහයට උරන යම් ඖෂධ වර්ග තියෙනවා. ඒ වගේම උගුර හොදාන්න භාවිතා කරපු ඖෂධීය දියරයන් තියෙනවා. ඒ වගේම පෙනහළු වලට වෛරසය ඇතුළු වීම වළක්වන්න ඖෂධීය කොළ වලින් හදපු දුම්, එහෙම නැත්නම් ස්නීම් ආග්‍රාණය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. අනිත් පැත්තෙන් අපේ පාරම්පරික කැඳ වර්ග තියෙනවා. ඒතකොට මේ කැඳ වර්ග වලින් පෝෂණීය තත්ත්වය වැඩි දියුණු කරනවා වගේම ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම වෙනම ඖෂධත් හදලා තියෙනවා ගුලි විදියට, කල්ක විදියට මේ කොරෝනා වෛරසයට මුහුණ දෙන්න. ඒතකොට මේ සියල්ලම අවශ්‍යයි මේ රෝගයට මුහුණ දෙන්න. එහෙම නැත්නම් වෙන යම්කිසි පෙති වර්ග කීපයකින් මේ සියලු තත්ත්වයන් ළඟා කරගන්න බෑ. ඒක නිසා මේ රෝගේ නැත්තටම වළක්වා ගැනීමේ ක්‍රමය තියෙන්නේ මේ පාරම්පරික අපේ දැනුම් සම්භාරය තුල. ඒක අනුගමනය කළපු අය ඉතා පැහැදිලිවම රෝග ලක්ෂණ වලින් ගැලවුණා. ඒ වගේම රෝග ඇතිවීම වැළකුණා. ඒ වගේම සංකුලතාවයන්ට යෑම වැළකුණ බවට අපිට මේ පසුගිය අවුරුදු එකමාරකට වැඩි කාලයක් තුල තියෙන සාක්ෂි වලින් ඉතා පැහැදිලිවම පෙවුණා. ඉතින් ඒ නිසා තමයි අපි මේ අත්දැකීමුත් එක්ක තමයි සංඛ්‍යාලයකනත් සමග දත්ත ඉදිරිපත් කරලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ මේ තියෙන පාරම්පරික දැනුම් සම්භාරයෙන් ගත හැකි සත්කාර විදි ඖෂධත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ගත හැකි දේ සියල්ලමත් බටහිර ක්‍රමයෙන් ගත හැකි දේ එකතු කරලා මේ ක්‍රමය ඉන්ටිග්‍රේටඩ්, එහෙම නැත්නම් අනුකලිත විදියට මේ ක්‍රම දෙක එකතු කරලා මේ ක්‍රමයක් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියටම ක්‍රියාත්මක කරන ඉල්ලීම තමයි අපි ඇත්ත වශයෙන්ම ඉදිරිපත් කළේ. අවසාන වශයෙන් මම අහන්න කැමතියි, දැන් මම දැක්ක මාධ්‍යවල පහුගිය කාලේ වාර්තා වුණා දැන් මේ දිගින් දිගටම රට වසා දෙමින් තමයි මේ ලොක්ඩවුන් සින්දා අධ්‍යාපනය සම්පූර්ණයෙන් වගේ සිදු වුණේ මේ ඔන්ලයින් ක්‍රමයට, මංගත ක්‍රමයට. එතකොට මේක නිසාම රෝහල් වලට එන ළමයින් වැඩි වුණා කියලා විශේෂයෙන්ම අක්ෂි රෝග අංශයෙන් වාර්තා වුණා. ඇස් රෝග සම්බන්ධ ප්‍රශ්න, හිස ඔලුව කැක්කුම, ඒ වගේ දේවල් මේ ඇති වෙනවා කියලා එක වාර්තා වුණා. ඒ විතර නෙමෙයි, දැන් ඕක ලංකාව විතර නෙමෙයි, පිට රටවල පවා යුරෝපයේ පවා ඇති වුණා. ඒක නිසා තමයි යුරෝපයේ අද වෙනකොට දැන් මේ කාලේ යුරෝපයේ මේ රැල්ලක් වගේ නැගෙමින් පවතිනවා අය. එහෙම තිබෙන තත්ත්වයන් යටතේදීත් සියලු පාසල් විවෘත කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම හිතනවා ඔබතුමා යම් අදහසක්. ඔව්, ඇත්තටම මේක වැදගත් අදහසක්. මේ අපි ගත්තොත් එහෙම මේ ඔන්ලයින් ක්‍රමය විශේෂයෙන්ම ජංගම දුරකථන, ලැප්ටොප් ඒවා භාවිතය දීර්ඝකාලීනව සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන්නේ උපරිම විදියට දවසකට පැය 2ක් වගේ ප්‍රමාණයක් තමයි. ඊළඟට ඊට වඩා එහෙම භාවිතා කරන්න හොඳ නැහැ. ඒක ඇස් වලට පමණක් නෙමෙයි. අපි වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි බැලුවා, පිට රටවල තියෙන සමීක්ෂණ වාර්තා බැලුවාම රෝග 11ක් වගේ සංඛ්‍යාවක් ඇති වෙනවා මේ විදියට තාක්ෂණික මෙවලම් වලට හුරු වීම නිසා. විශේෂයෙන්ම ඇස් වල ආසාදන, හිසේ ආසාදන,
අනිත් පැත්තෙන් ඉරියව් එක විදිහටම පවත්වා ගැනීම නිසා බෙල්ලේ ආසාදන, ඊළඟට කොන්දේ ආසාදන, ඒ විදිහට ගත්තොත් ඊළඟට මානසික ශක්තිය, බුද්ධි වර්ධනය, මතක ශක්තිය අඩුවීම, ඒ වගේම අසාමාන්‍ය හැසිරීම් රටාව, අපි කියනවා අධිකිරාකාරීත්වය. මේ වගේ රෝග ගණනාවක් ඇති වෙනවා. අපිට ඒ ගැන වෙනම පසුව සාකච්ඡා කරන්න පුළුවන් මේ තාක්ෂණික මෙවලම් භාවිතය නිසා දරුවන්ට සිද්ධ වෙන දේ. අනිත් පැත්තෙන් දරුවන් අර ආක්‍රමණශීලී භාවයට අපි කියන වයලන්ස් කියලා. ඒ ආක්‍රමණශීලීතාවයකට යොමු වීම. ඒ වගේම ડિප්‍රෙෂන්, අවපීඩනය වගේ තත්ත්වයන් පවා ඇති වෙනවා. ඉතින් ඒක ඊටාම බරපතල තත්ත්වයක්. ඒක වෛද්‍ය විද්‍යාත්මකත් සාක්ෂි තියෙනවා. ඉතින් මේ ක්‍රමයෙන් මුදා ගන්න නම් හැකිතරම් ඉක්මනට දරුවන් පාසල් වලට යොමු කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ස්වභාවික ජීවන රටාව වෙනස් වීමත් මේ විදිහට තාක්ෂණික මෙවලම්, ජංගම දුරකථන, එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයෙන් එහා ගිහිල්ලා ඒ අය තියෙන පහසුකම් භාවිතා කරලා වැරදි දේවල් නරඹන්න, ඒව අනුගමනය කරන්න. සමහර වෙලාවට අපි දැක්කලා මරණ පවා සිද්ධ වුණා දරුවෝ යම් යම් දේවල් අත්හදා බලන්න ගිහිල්ලා වැරදි දේවල්. ඉතින් ඒ වගේම අපරාධ වලට යොමු වීම, මේවත් ඊටාම බරපතල ප්‍රවණතාවයන් දැන් අපි සාකච්ඡා වෙමින් පවතින. ඒ නිසා වහාම ඒ සම්බන්ධයෙන්ුත් මව්පියෝ විදිහටත්, ගුරුවරු වැඩිහිටියෝ විදිහටත් ඉක්මනින්ම, ඒ වගේම රජයේ පැත්තෙනුත් ඉක්මනට මේ ගැන වහාම නිසි පියවර ගත යුතුයි කියලා අපිට වැටහිලා තියෙනවා. බොහොම ස්තුතියි.